ආයුබෝවන් මෙහෙයුම් පද්ධති පාඩමේ තවත් මාතෘකාවක් තමා අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කර හිටියේ ෂෙඩියුලර්ස් සම්බන්ධයෙන්. මම කිව්වා ක්‍රියායනයක් මුලින්ම එයා එන්නේ නිව් කියන තත්වයට. හරි. ඊට පස්සේ මේ නිව් කියන තත්වයේ ඉඳන් ක්‍රියායනය ඊළඟට යනවා සූදානම් කියන තත්වය වෙත. එතකොට මේ සූදානම් තත්වයේදී ක්‍රියායනය නිව් කියන තත්වයේ ඉඳන් සූදානම් තත්වයට තෝරාගන්නේ මම කිව්වා ලෝන් ටර්ම් ෂෙඩියුල් එක විසින්. එතකොට ලෝන් ටර්ම් ෂෙඩියුල් එක විසින් ඒ ක්‍රියායන නිව් තත්වයේ ඉඳන් රෙඩි තත්වයට අරගෙන ඇවිල්ලා ඔපරේටින් සිස්ටම් එකේ, කියන්නේ අපේ මෙමරි එකේ තියෙන රෙඩි කිව් කියන ස්ට්‍රක්චර් එකට තමයි දාගන්නේ. එතකොට ඊට පස්සේ මේ සූදානම් තත්ත්වයේ තියෙන මෙම ක්‍රියායන ඊළඟට හුවමාරු කරනවා ක්‍රියාත්මක තත්ත්වයට. මෙතනදී වෙන්නේ ඒ සූදානම් තත්ත්වයේ තිබුණ ක්‍රියායනය සඳහා සකසනය ඇලොකේට් කරලා දෙනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ අපේ ෂෝට් ටර්ම් ෂෙඩියුල් එක. එහෙම නැත්නම් ඩිස්පැචර් එක හරහා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හැබැයි අපේ රෙඩි කිව් එකේ ඉන්නේ එක ක්‍රියායනයක් නම් කිසි ගැටලුවක් නැහැ මේක කරන්න. අපිට පුළුවන් ටක් ගාලා ඒ ක්‍රියායනය සඳහා ප්‍රොසෙසර් එක ඇලොකේට් කරලා දෙන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ අපි ගාව අපේ රෙඩි කිව් එකේ ක්‍රියායන ගණනාවක් තියෙනවා නම් අපි මොන ක්‍රියායනයද ඉස්සෙල්ලාම කරන්නේ කියන එක. එතකොට මෙන්න මේක තීරණය කරන්නේ ඇත්තටම ෂෝට් ටර්ම් ෂෙඩියුල් එක, එහෙම නැත්නම් අපේ ඩිස්පැචර් එක. මෙයා මේක තීරණය කරනවා මේ ක්‍රියායන දිහා බලලා ඒ ක්‍රියායන තෝරගන්න පාවිච්චා කරනු ලබන ඇල්ගොරිතම් එක අනුව තමයි මේක තීරණය කරන්නේ. එහෙමනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඇල්ගොරිතම් සම්බන්ධයෙන්. එතකොට මේකේ පළවෙනිම ඇල්ගොරිතම් එක තමයි මේ පළමුව පැමිණීමට පළමු සේවය ලබා දීම කියන ඇල්ගොරිතම් එක. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මාතෘකාව සම්බන්ධයෙන්. හරි. එතකොට මම මේක තවදුරටත් ඉස්සරහට අරගෙන ගියහොත් මේ පළමුව පැමිණීමට පළමු සේවය ලබා දීම. එහෙම නැත්නම් first come first serve. එහෙම නැත්නම් අපි කියනවා FCFS ඇල්ගොරිතම් එක කියලා. එතකොට මේකේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය තමා මේ නමේම මේක තියෙනවා. ඇත්තටම පළමුව පැමිණීමට පළමුව සේවය කියන්නේ ඉස්සෙල්ලාම ආව ක්‍රියායන සඳහා ඉස්සෙල්ලාම සේවා සැපයීම. එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක ඇලොකේට් කරලා දෙන්නේ ඉස්සෙල්ලාම ක්‍රියායන සඳහා. එතකොට මම මෙතන මේ රූප සටහනක් දාලා තියෙනවා. මෙතන ඇත්තටම තියෙන්නේ Q එකක්, පොලිමක්. අපි දන්නවා කඩේකට එහෙම ගියාම මේ වගේ පොලිමක් තියෙනවා. එතකොට ඒ පොලිමේ පළවෙනියටම ඉන්න කෙනාට තමයි ඉස්සෙල්ලාම සේවා සැපයීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට තමයි මෙම ඇල්ගොරිතමය පාවිච්චි කරලා ක්‍රියායන සඳහා සේවා සැපයීම සිදු කරන්නේ. දැන් මෙන්න මෙතන මම පෙන්නලා තියෙනවා මේ රෙඩි කිව් එකක් ඇතුලේ ප්‍රොසෙස් තියෙනවා කියන එක තමයි මම මේකේ අදහස් කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රොසෙස් ගණනාවක් මෙතන තියෙනවා. එතකොට අපි මේ පැත්ත රෙඩි කිව් එකේ ඉස්සෙල්ලාම ඇවිල්ලා මේ පැත්තට එන්නේ කියලා අපි හිතුවොත් අපි ඉස්සෙල්ලාම සේවා සපයන්නේ මෙන්න මේ ක්‍රියායනය සඳහා. එයාවට සේවා සැපීම අවසන් කරලා ඊළඟට ආව එක්කෙනා, ඒ කියන්නේ මෙන්න මෙයාට සේවා සපයනවා. ඊට පස්සේ මෙයාට ඔන්න ඔය පිළිවෙලට තමයි මේ ඇල්ගොරිතම් එකේදී සේවා සැපීම සිද්ධ කරන්නේ. අනෙත් කාරණය තමයි අපි පළමුව ආව කෙනාට පළමුව සේවා සැපීම සිද්ධ කරන්න නම් මේ ක්‍රියායන අතරේ හුවමාරු වෙවි මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ඇල්ගොරිතම් එක ක්‍රියාත්මක වෙන්නේ non preemptive mode එකේ. ඒ කියන්නේ මොකද්ද? ක්‍රියායනය ක්‍රියාත්මක වුණාට පස්සේ
සකසනයට හැකියාවක් නැහැ මේ ක්‍රියායනය by force අයින් කරලා දාලා වෙන ක්‍රියායනයක් සඳහා සේවා සැපයීම සිද්ධ කරන්න. එහෙමනම් යම්කිසි ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ එයා සම්පූර්ණයෙන්ම අවසාන වෙනකන් ක්‍රියාත්මක වෙලා ඉවර වෙලා තමා ඊළඟ ක්‍රියායනය සඳහා සේවා සැපයීම සිද්ධ කරන්න. හරි. එහෙමනම් මෙතන මම මේ පෙන්නලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ වගේ ගැටලු වලදී අපිට ලැබෙනවා ක්‍රියායන ගණනාවක්. ඒ ක්‍රියායන ගණනාව මොන වෙලාවේද ආවේ? ඒ කියන්නේ රෙඩි කිව් එකට මේ ක්‍රියායන ආවේ මොන වෙලාවේද කියලා ආව වෙලාවල් ටිකක් දාලා තිනවා. ඒ වගේම මේවා CPU එකේ කොච්චර කාලයක් එක්සිකියුට් වෙන්න කොච්චර කාලයක් ගන්නවද කියන එක මේ වගුව ඇතුලේ අන්තර්ගත වෙනවා. මේ විදිහට තමා අපිට ගැටලුවකදී ලැබෙන්නේ. එහෙමනම් අපි බලමු කොහොමද මේ වගේ ගැටලුවක් කරන්න කියලා. අනිත් දේ තමයි මේ වෙලාවල් සටහන් කරනකොට අපි මේ මෙතනදී මේ සාපේක්ෂ කාලයන් තමයි සටහන් කරන්නේ. ඒ කියන්නේ අපි කිසිම වෙලාවක P1 කියන process එක රෙඩි කිව් එකට ආවේ 11:41ට කියලා එහෙම සටහන් කරන්නේ නැහැ. මේකේ මේ අපි සටහන් කරන්නේ සාපේක්ෂ කාලයක්. ඒ කියන්නේ අපි කාලය මිනුම් කරනු ලබන අවස්ථාවේ ඉඳන් කාල ඒකක දෙකකට පස්සේ තමා P1 කියන process එක රෙඩි කිව් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඒක ක්‍රියාත්මක වීම සඳහා කාල ඒකක දෙකක් ගත වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. හරි එහෙමනම් අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. හරි. අනිත් දේ තමයි මම මේ තියෙන වගුව මේ විදිහටම තමයි මෙන්න මෙතෙන්ටත් පිටපත් කරගෙන තියෙන්නේ. මේ අර කලින් තිබුණ කොලම්ස් තුන තමයි මම මේ මෙතෙන්ට අන්තර්ගත කරලා තියෙන්නේ. ඊළඟට මම මේ ගැටලුව සාකච්ඡා කරද්දී මම මෙන්න මේ කොලම්ස් ටික සම්පූර්ණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගැටලුව සම්පූර්ණයෙන් විසඳලා අවසාන වෙනකොට මට මෙන්න මේ ටික සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ අසුරෙන් මට පුළුවන් අහලා තියෙන ගැටලු වලට විසඳුම් ලබා ගන්න. ඒ වගේම තමයි මේ වගේ ගැටලුවක් විසඳනකොට අපිට අඳින්න සිද්ධ වෙනවා මෙන්න මේ ගාන්ට් සටහන කියලා එකක්. ගාන්ට් chart එක කියලා එකක්. මේක විවිධ අය විවිධ විදියට අඳිනවා. අපිට අවශ්‍ය නම් මේ මම මෙතන උත්සාහ කරන්නේ මෙතන process පහක් තියෙන නිසා මේ process පහ පේලි පහකට එන විදිහට අඳින්නයි මම උත්සාහ කරන්නේ. මේක එක පේලියකට අඳින ක්‍රමයකුත් තියෙනවා. ඊට වැඩිය මං හිතන්නේ මේක පැහැදිලි පේලි පහකට process පහ ඇන්දනම්. ඒක නිසා අපි මේ විදිහට සාකච්ඡා කරලා බලමු. අපිට අවශ්‍ය නම් අනිත් විදිහට අඳින්නත් පුළුවන්. හරි. එතකොට ඔන්න දැන් අපි මේක තමයි ගාන්ට් සටහන. මේක ඇඳලා ඉවරනම අපි බලමු කොහොමද එන්නේ කියලා. එහෙමනම් අපි මේක අඳින්න පටන් ගමු. ඔව්. හරි. එහෙමනම් කාලය මනින්න පටන් ගන්න මෙන්න මෙතනින්. අපි බලමු කාලයත් එක්ක මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. හරි. කාලය ගත වෙනකොට කාලය මෙතනදී ආරම්භක අවස්ථාවේදී කියන්නේ කාලය බිඳුවක් වෙනකොට අපිට පේනවා P2 කියන process එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ P2 ඇවිල්ලා තියෙන්නේ කාලය මනින්න පටන් අරගෙන කාලය බිඳුවක් වෙන අවස්ථාවේදී. ඒ වගේම P1 දෙකක්, P3 දෙකක්, P4 තුනක් සහ P5 හතරක් වෙනකොට තමයි මේ ක්‍රියායන රෙඩි කිව් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට මේ එක් ක්‍රියායනය සම්පූර්ණ කරන්න CPU එක කාල එකක කීයක් ගන්නවද කියන එක තමයි මෙතන තියෙන්නේ. හරි. එහෙමනම් ඔන්න පළවෙනියටම කාලය බිඳුවක් වෙන අවස්ථාවේදී P2 කියන එක ක්‍රියායනය ඇවිල්ලා තියෙනවා. හරි. අපි මෙතනදී රෙඩි කිව් එකේ තත්ත්වය පොඩ්ඩක් බැලුවොත් ඔන්න කාලය බිඳුව වෙන අවස්ථාවේදී ඉස්සෙල්ලාම රෙඩි කිව් එකේ කිසිම දෙයක් නැහැ. එතකොට ඔන්න මේ ඒ අවස්ථාව. හරි. කාලය බිඳුව අවස්ථාවේදී අපිට පේනවා රෙඩි කිව් එකට පළවෙනි process එක එනවා. ඒ කියන්නේ P2 කියන එක එනවා. බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔන්න මෙයා ආවා. දැන් කාලය බිඳුවයි තාම ඔන්න රෙඩි කිව් එකේ දැන් ඉන්නවා P2 කියන process එක. හරි.
රෙඩි කිව් එකට අපි දන්නවා ප්‍රොසෙස් එකක් ආව ගමන් ෂෙඩියුලර් එක කරන්නේ එයාව අරගෙන ටග් ගාලා එයාව මාරු කරනවා. එයාට CPU එක ඇලොකේට් කරලා දෙනවා. එයාව ක්‍රියාත්මක තත්ත්වයට මාරු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න දැන් අපේ පළවෙනි ප්‍රොසෙස් එක එක්සිකියුට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම මෙතනින් සටහන් කරන්නම් P2 P2නේ රෙඩි කිව් එකේ හිටියේ. දැන් ඔන්න ෂෙඩියුලර් එක එයාව අරගෙන එයානේ ඉස්සෙල්ලා ආවේ. එයාව අරගෙන එයාව ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එතකොට මෙයා ක්‍රියාත්මක වෙනවා P2 කියන එක්කෙනා කාල ඒකක එකක්. ඔන්න මම ඒකත් මෙතන සටහන් කරන්නම්. එයා කාල ඒකක එකක් ඔන්න ක්‍රියාත්මක වුණා. හරි. ඊට පස්සේ දැන් ඔන්න දැන් ක්‍රියාත්මක වෙලා ඉවර නෑ තාමත් ඉන්නේ මේ කාල ඒකකය බිඳුව වෙන අවස්ථාවේදී. එතකොට දැන් මෙයාට CPU එක ඇලොකේට් කරපු ගමන් රෙඩි කිව් එකට මොකද වෙන්නේ? රෙඩි කිව් එක නැවත වතාවක් හිස් වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් ඔන්න මේ ක්‍රියායනය ක්‍රියාත්මක වෙනවා. එයා කාලයක එකක් ක්‍රියාත්මක වෙලා අවසාන වෙනවා. ඔන්න දැන් කාලය ඒකක එකයි. හරි. කාලය ඒකක එකක් වෙනකොට රෙඩි කිව් එක දැනටමත් හිස්. මෙයා දැන් එයාගේ ක්‍රියායනය සම්පූර්ණ කරලා ඉවරයි. එහෙමනම් දැන් ෂෙඩියුලර් එක බලනවා කාවද ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක කරන්න කෙනෙක් දැන් නැහැ. එහෙමනම් මේ කාල ඒකකය හිස් විදිහට අපිට තියන්න පුළුවන්. හරි. ඊළඟට ඔන්න ඒ කාල ඒකකය ගත වුණා. ගත වුණාට පස්සේ දැන් ඔන්න කාල ඒකකය දෙකක් දක්වා එනවා. කාලය දෙකක් වෙනවා. දෙකක් වුණ ගමන් මොකද වෙන්නේ? අපිට පේනවා P1 කියන ක්‍රියායනය රෙඩි කිව් එකට එනවා. ඒ වගේම P3 කියන ක්‍රියායනයත් රෙඩි කිව් එකට එනවා. මෙතෙන්දි මේ දෙන්නම එකට එන්නේ. ඒක නිසා මං හිතන්නේ මේක ලියලා තියෙන ඕඩර් එකටම රෙඩි කිව් එකට දාගත්තා නම් ලේසි. ඔන්න ඉස්සෙල්ලාම එනවා P1 කියන ක්‍රියායනය. එයා ආවට පස්සේ ඊළඟට එන ක්‍රියායනය තමයි P3 කියන්නේ. එයා ඇවිල්ලා අරයාගේ පිටිපස්සෙන් හිට ගන්නවා. දැන් මේ පැත්ත තමයි ඉස්සරහා, මේ පැත්ත පිටිපස්ස. ඔන්න දැන් මෙයා ආවා. මේකත් එක්කම වෙන දේ මොකද්ද? මේකත් එක්කම වෙන ඊළඟ දේ තමයි මෙයාගේ රෙඩි කිව් එකේ ඉන්න ප්‍රොසෙස් වලින් එකක් තෝරගෙන එයාව මාරු කරනවා ක්‍රියාත්මක තත්ත්වයට. එහෙනම් මෙතනදී තෝරගන්න වෙන්නේ කාවද? මෙතනදී තෝරගන්න වෙන්නේ මේ P1 කියන ප්‍රොසෙස් එක. මම ඒකත් සටහන් කරන්නම් දැන්. අපි දැන් කාලය 2 වෙන තැන ඉඳන් මෙයා එහෙනම් ක්‍රියාත්මක වෙනවා කාල ඒකක දෙකක්. ඔන්න එයා කාල ඒකක දෙකක් ක්‍රියාත්මක වුණා. හරි. දැන් ඔන්න කාල ඒකක දෙකක් එයා ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන්නේ. හරි. දැන් එතකොට මෙයාව තෝරගෙනනේ මෙතන ක්‍රියාත්මක කරන්නේ. එහෙමනම් රෙඩි කිව් එකේ තවදුරටත් මෙයා නැහැ. දැන් මෙයා අයින් වෙලා ඉන්නේ. ඔන්න දැන් රෙඩි කිව් එකේ ඉන්නේ මෙයා විතරයි. අර රතු එක්කෙනා දැන් මෙතනින් අයින් වුණා. හරි. දැන් මේ ඉන්න ප්‍රොසෙස් එක මම මේක මෙතනින් නම් කරන්නම්. මෙයා P1. මෙතන මේ ඕඩර් එක P1 P2 P3 P4 P5 ඒ ඕඩර් එකම තියෙන්න අවශ්‍යත් නැහැ. ඒක වෙනස් වුණා කියලා ගැටලුවකුත් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න දැන් මෙයා ක්‍රියාත්මක වෙනවා. දැන් මෙයා ක්‍රියාත්මක වෙලා අපි හිතමු එක කාල ඒකකයක් යනවා. ඒ කියන්නේ දැන් කාලය 3යි. හරි. කාලය 3 වෙද්දි මොකද්ද වෙන්නේ? ඔන්න තව ප්‍රොසෙස් එකක් එනවා. අරයා ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේදී තව ප්‍රොසෙස් එකක් එනවා. ඒ කියන්නේ P4 කියන ප්‍රොසෙස් එක එනවා. රෙඩි කිව් එකට. හරි. ඒක ආවහම මොකද වෙන්නේ? මේ P3 කියන ප්‍රොසෙස් එක ඉස්සරහට යනවා. P4 කියන එක්කෙනා පිටිපස්සේ ඇවිල්ලා හිට ගන්නවා. හරි. ඊළඟට අපි බලමු ඊළඟ කාල ඒකකය. කාල ඒකකය 4ක් වෙනකොට මොකද වෙන්නේ? කාල ඒකකය 4ක් වෙනකොට ඔන්න P5 එකක් එනවා. එයා ඇවිල්ලා මෙතන හිට ගන්නවා. ඔන්න එතකොට රෙඩි කිව් එක දැන් මෙන්න මේ වගේ ස්වරූපයක් පෙන්වනවා. අර නිල් හිටපු එක්කෙනා ඒ කියන්නේ P3 මෙතෙන්ට ආවා. P4 ඇවිල්ලා එයාගේ පිටිපස්සෙන් තුන්වෙනි කාලේ
කාලය 3ක් වෙනකොට ඇවිල්ලා හිටගත්තා. කාලය 4ක් වෙනකොට P5 ඇවිල්ලා මෙතන හිටගත්තා. ඔන්න දැන් අපේ රෙඩි කිව් එකේ process 3ක් තියෙනවා. දැන් ඔන්න කාලය 4ක් වෙනකොට මොකද වෙන්නේ? මෙයාගේ එක්සිකියුෂන් එක ඉවර වෙනවා. එහෙමනම් දැන් ආයෙ රෙඩි කිව් එකෙන් process එකක් තෝරගන්න වෙනවා. එතනදිත් ඉස්සෙල්ලාම ආව එක්කෙනා වෙන්නේ P3. එහෙමනම් අපි P3ව තෝරාගෙන එයාව ක්‍රියාත්මක කරන්නයි යන්නේ. ඔන්න P3ව දාගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ P3 අපි මෙයාගේ කාලයක් දාගෙන මෙමුකෝ. එයාගේ කාලය එකක 3ක් මේ විදිහට එයා කාලය එකක 3ක් ක්‍රියාත්මක වුණා. කාලය එකක 3ක් ක්‍රියාත්මක වුණා. ඒකත් එක්කම මොකද්ද වෙන්නේ? දැන් මෙයාවට CPU එක ඇලොකේට් කරා. ඒ කියන්නේ එයාව ක්‍රියාත්මක තත්ත්වයට මාරු කරා කියන එක. එහෙමනම් මෙයා රෙඩි කිව් එකෙන් අයින් වෙනවා. ඔන්න මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා දැන්. හරි. ඊට පස්සේ ඔන්න මෙයත් ක්‍රියාත්මක වෙනවා 5 තත්ත්වයට ආවම අපි දන්නවා තවත් process එන්නේ නැහැ. අපි බලමු එහෙනම් මෙයා ක්‍රියාත්මක වෙලා ඉවරුනහම මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න කාලය 7යි. 7 වෙනකොට මෙයා ක්‍රියාත්මක වෙලා ඉවරයි. එහෙමනම් රෙඩි කිව් එක ඊළඟට කවුද තෝරගන්නේ? එයාට තෝරගන්න වෙන්නේ ඊළඟට ආව එක්කෙනා. ඒ කියන්නේ P4. මෙයා තෝරගන්නවා P4 තෝරගෙන එයාව ක්‍රියාත්මක කරනවා. එයාව කාල ඒකක 5ක් තමා ක්‍රියාත්මක කරන්නේ. එහෙමනම් මෙයාව කාල ඒකක 5ක් ක්‍රියාත්මක කරනවා මේ P4 කියන එක්කෙනා. ඊට පස්සේ මේකත් එක්කම ඔන්න දැන් P4ට CPU එක allocate කරා. එතකොටම මොකද වෙන්නේ? ready queue එකෙන් මෙයා අයින් වෙනවා. ඔන්න දැන් ready queue එක එක්කෙනයි ඉන්නේ. දැන් ඔන්න මෙයත් මේ විදිහට එක්සිකියුට් වෙලා අවසානයේදී කාලය 12ක් වෙනකොට P4ත් ක්‍රියාත්මක වෙලා අවසාන වෙනවා. එතකොට ෂෙඩියුල් එක ඊළඟට රෙඩි කිව් එකේ ඉන්නේ එක්කෙනයි එයාව අරගෙන එයාව ක්‍රියාත්මක කරනවා. එයා තමයි P5 P5 අරගෙන එයාව ක්‍රියාත්මක කරනවා. එහෙමනම් P5 කාල එකක 4ක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒවත් මෙතන සටහන් කරගමු. කාල එකක 4ක් එයා ක්‍රියාත්මක වෙනවා. කාල එකක 4ක් ඔන්න එයා කාල එකක 4ක් ක්‍රියාත්මක වුණා. කාල එකක 4ක් ක්‍රියාත්මක වෙන්න මෙයාව CPU එක allocate කරලා දීපු ගමන්ම ready queue එකෙන් මෙයා අයින් වෙලා එයා ක්‍රියාත්මක තත්ත්වයට මාරු වෙනවා. ඔන්න දැන් රෙඩි කිව් එකේ කිසි දෙයක් නැහැ. ඔන්න දැන් මෙයා ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන කාල එකක 4ක් අවසානයේ අන්තිමේදී කාලය 16ක් වෙනකොට මේ ක්‍රියායන පහම ක්‍රියාත්මක වෙලා අවසාන වෙනවා. හරි. දැන් මේවා ඇසුරෙන් අපිට පුළුවන් ඔන්න දැන් සම්පූර්ණ ක්‍රියායන ක්‍රියාත්මක වීම අවසానයි. එතකොට මේක තමයි අපේ ගාන්ට් chart එක වෙන්නේ. එතකොට බලන්න මම මේකේ මෙහෙම දෙයක් කියන්නම්කෝ. දැන් මේ P2 අපි P2 කියන ක්‍රියායනය ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වුණා. මෙයා ආවේ කාලය බිඳුවක් වෙනකොට. එයා ආව ගමන් එයාට සකසනය allocate කරලා දුන්නා. ඒ වගේම මම මේ දෙවෙනියා දිහා බැලුවොත් මෙයා එන්නේ කාල එකක 2ක් වෙනකොට. ඒ වගේම එයා ආව ගමන් එයාවත් සකසනය වෙත යොමු කරා. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් P3 දිහා බලන්න P3 එන්නේ රෙඩි කිව් එකට එන්නේ කාල එකක 4ක් වෙනකොට. හැබැයි සමා වෙන්න P3 එන්නේ කාල එකක 2ක් වෙනකොට. ඒ කියන්නේ මෙන්න මෙතනදී තමයි රෙඩි කිව් එකට එන්නේ. හැබැයි මෙතන ඉඳන් මෙයාට මේ දක්වා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා රෙඩි කිව් එකේ මෙයා වෙත සකසනය allocate කරලා දෙනකම්. එහෙමනම් මෙන්න මේ කාල එකක 2 මෙයා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙයාගේ waiting time එක වෙන්නේ මෙන්න මේ දෙක. මම ඒක පොඩ්ඩක් වෙන පාටකින් දාන්නම්. මේක සටහන් කරන්න නම් අවශ්‍ය නැහැ. නමුත් මේක ඔයාලට බලා ගන්න මම මේක ඔන්න ඔය පාටින් දානවා. ඒ වගේම තමයි ඊට පස්සේ තියෙන ක්‍රියායනය.
ඔන්න දැන් මෙයාගේ waiting time එක මම මෙතන සටහන් කරා. P4 ගත්තාම එයා එන්නේ කාල ඒකක 3ක් ගියාට පස්සේ එහෙමනම් මෙතන ඉඳන් මේ දක්වා මෙයාට බලන් ඉන්න වෙනවා. මම මේකේ සටහන් කරන්නම්. ඔන්න එයා ඒ දක්වා බලන් ඉන්නවා. ඒ වගේම තමයි අවසානයේ P5 වෙන්නේ කාල ඒකක 4ක් ගියාම එතනදී මෙයාට මෙතන ඉඳන් මේ දක්වා බලාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ මේ දක්වා බලාගෙන ඉන්න වෙනවා. එහෙනම් මෙන්න මේවා තමයි මේ කාලය තමයි මෙයාගේ waiting time එක වෙන්නේ. හරි. දැන් අපිට මේ Gantt chart එක දිහා බැලුවම මේ waiting time මේකේ මාක් කරන්න අවශ්‍ය නැහැ. අර ටික විතරක් තිබුණා නම් ඇති. දැන් මේක දිහා බැලුවහම අපිට මෙන්න මේ වගුව සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමනම් දැන් පැහැදිලිවම අපිට පේනවා P2 කියන ක්‍රියායනය අවසන් වෙලා තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ කාලය එකක් වෙනකොට තමයි එයාගේ අවසාන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ completion time එක වෙන්නේ P2 ගේ එකක් වෙන අවස්ථාව. හරි. ඒක අපි ගත්තේ මෙන්න මෙතනින්. ඒ වගේම තමයි P1 ගේ completion time එක 4යි. P1 ගේ completion time එක 4යි. ඒක ගත්තේ අපි P1 කියන්නේ එයා complete වෙලා තියෙන්නේ මෙතනදී. එතකොට P3 ගේ 7යි. P3 ගේ 7යි. ඒ වගේම P4 ගේ 12යි. ඒ වගේම තමයි අපේ P5 ගේ completion time එක 16යි. හරි. ඊළඟට අපි turn around time එක තමයි ඊළඟට අපි හොයන්න යන්නේ. turn around time එක අපි ගන්න අපි දන්නවා completion time එකෙන් arrival time එක අඩු කරලා. එහෙමනම් completion time එකෙන් arrival time එක අඩු කරන්න ඕන. අපි මෙතනදී අපි මේ P2 කියන process එක දිහා බැලුවොත් මෙයාගේ completion time එක 1යි. එයාගේ arrival time එක 0යි. එහෙනම් එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. අපිට පුළුවන් එයාව මෙතෙන්ට දාගන්න. ඕනේ නම් අපිට මේක දිහා බලලත් පුළුවන්. නැත්නම් මේ වගුවෙන්මත් පුළුවන්. completion time එක 1යි. arrival time එක 0යි. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. එතකොට මෙතන completion time එක 4යි. arrival time එක 2යි. එහෙමනම් මෙතෙන්ට එන්නේ 2 කියන පිළිතුර. එතකොට මෙතන completion time එක 7යි. arrival time එක 2යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 5. එතකොට completion time එක 12යි. arrival time එක 3යි. එහෙමනම් මෙතෙන්ට එන්න ඕන 9. එතකොට completion time එක 16යි. arrival time එක 4යි. එහෙමනම් මෙතෙන්ට එන්න ඕන 12. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ ටික සම්පූර්ණ කරගන්න. ඊළඟට waiting time එක. දැන් මේකේ පැහැදිලිවම ඔයාලට waiting time එක පේනවා. මම මේකේ මාක් කරලා තියෙනවා. waiting time එක අපිට පුළුවන් මේ P2 ගේ නම් 0යි. අපිට ඒක පැහැදිලිවම පේනවා. එහෙනම් P2 ගේ waiting time එක 0යි. sorry P2 ගේ waiting time එක 0යි. එතකොට P1 දිහා බැලුවොත් එයාගේ waiting time එකකුත් නැහැ. එයාත් ready queue එකට ආව ගමන් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අපි අපේ කලින් වතාවේ අපි කලින් මගේ පාඩමේදී මම සඳහන් කරා waiting time එක ගණනය කරන විදිහක්. waiting time එක අපිට හොයන්න පුළුවන් turn around time එකෙන් burst time එක අඩු කරලා. ඔය කියන්නේ මෙයාගෙන් මෙයාව අඩු කරලා අපිට ගන්න පුළුවන්. ඒකෙනුත් අපිට පේනවා turn around time එකෙන් burst time එක අඩු කරාම දෙකෙන් දෙකක් 0යි. එහෙමනම් අපිට මෙතන පැහැදිලිවම පේනවා 0යි කියලා. ඔන්න මම ඒක මෙතන සටහන් කරා. එතකොට ඊළඟට P3 දිහා බැලුවොත් අපිට පේනවා මෙතන දෙකක් තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ කොහොමද? turn around time එක 5යි, burst time එක 3යි. එහෙනම් 5න් 3ක් 2යි. හරි. එතකොට මෙතන අපිට එනවා 9න් 5ක් අඩු වුනහම 4යි. වගේම මෙතන එනවා 12න් 4ක් අඩු වුනහම 8යි. එහෙම නැත්නම් මෙතනින් පැහැදිලිවම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කියලා මෙතන 8ක් දාන්න පුළුවන්. ඊළඟට මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ වගේම ප්‍රතිචාර කාලයත් අපිට ඕනේ නම් හොයන්න පුළුවන්. මේකත්
අහන්න පුළුවන් සමහර වෙලාවල් වලදී ප්‍රතිචාර කාලය කියන්නේ මොකද්ද? මෙයාලා රෙඩි කිව් එකට ආවට පස්සේ රෙඩි කිව් එකට ආවට පස්සේ අ, එතන ඉඳන් CPU එක පළවෙනි වතාවට රෙස්පොන්ස් කරන්න ගතවන කාලය. හරි. එහෙමනම් මෙයා රෙඩි කිව් එකට ආව ගමන්ම CPU එක රෙස්පොන්ස් කරනවා. එහෙමනම් එයාගේ ප්‍රතිචාර කාලය 0යි. එතකොට මෙයත් අපි දන්නවා රෙඩි කිව් එකට එන්නේ මෙතනදී ඒ වගේම මෙතනදිම මෙයා ක්‍රියාත්මක වෙනවා. P1 කියන එක්කෙනා. අපිට මේ පේනවා එයාගේ arrival time එක 2යි. ඒ කියන්නේ මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. එතනදි මෙයා ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් එයාගෙත් waiting time එක 0යි. ඊළඟට P3 අරගත්තාම එයාගේ arrival time එක තියෙන්නේ මෙතන. පළවෙනි response එක තියෙන්නේ මෙතන. එහෙමනම් මේ සඳහා ගත වෙලා තියෙන කාලය 2ක්. හරි. ඒ වගේම P4 දිහා බැලුවාම මෙයා ඇවිල්ලා තියෙන රෙඩි කිව් එකට මෙතනදී එයාට පළවෙනි රෙස්පොන්ස් එක දෙන්න CPU එකෙන් පළවෙනි රෙස්පොන්ස් එක දෙන්න පළවෙනි වතාවට CPU එක ඇලොකේට් කරලා තියෙන මෙතන. එහෙමනම් ඒ සඳහා කාල ඒකක 4ක් ගත වෙලා තියෙනවා. ඒ වගේම අවසාන එකට කාල ඒකක 8ක්. හරි. එතකොට මේ විදිහට තමයි මේ වගුව සම්පූර්ණ වෙන්නේ. අනිත් කාරණේ තමයි ඔයාලට මේ වගුවේ මේ කොලම් දෙක දැක්කහම පේනවා මේ waiting time එකයි response time එකයි එක වගේ. ඒක හරියන්නේ මේ FCFS. එහෙම නැත්නම් first come first serve ඇල්ගොරිදම් එකේදී පොරොත්තු කාලය සහ ප්‍රතිචාර කාලය කියන දෙකම එකයි. හරි. එහෙමනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙන්න මේක සම්පූර්ණ කරගන්න. එතකොට ඔයාලගෙන් අහන ඕනම ගැටලුවකට මෙන්න මේ වගුව ඇතුලේ උත්තර තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි අපිට පුළුවන් මේකෙදි අපිට ගොඩක් වෙලාවට අහන්නේ සාමාන්‍ය පොරොත්තු කාලය වගේ දෙයක් අහන්න පුළුවන්. එතකොට සාමාන්‍ය කාලය කොහොමද හොයන්නේ කියන එක ඔයගොල්ලෝ දන්නවා. එහෙමනම් මේ පොරොත්තු කාලය අපිට පුළුවන් එකතු කරගන්න. 8යි 4යි 12යි 12යි 14යි. එහෙනම් මෙතන 14ක් එනවා. මේක පහෙන් බෙදලා අපිට උත්තරයකට යන්න පුළුවන්. ඒ වගේ එහෙම අහන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගුව ඇසුරෙන් අපිට පුළුවන් අපිට අහන ඕනෑම ගැටලුවකට පිළිතුරු සපයා ගන්න. හරි. එහෙමනම් මෙන්න මේ කාරණා ටික තමයි මේ FCFS කියන එකේදී කතා කරන්න තියෙන්නේ. එතකොට මේකේ මතක තියාගන්න ඕන අත්‍යවශ්‍යම කාරණේ තමයි මේ ඇල්ගොරිදම් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ගාන සටහන අඳින එකක් දැනගන්න ඕන. ඒ වගේම කොහොමද මේ ඇල්ගොරිදම් එක ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනියට රෙඩි කිව් එකට ආව කෙනාට පළවෙනියට සේවා සැපයීම සිද්ධ කරනවා. ඒක තමයි මේකේ මූල ධර්මය. හරි. එහෙමනම් මම මේ මාතෘකාව මෙතනින් අවසන් කරන්නම්. මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලිස්ට් එකේ ඉන්න ඊළඟ එක්කෙනාගේ කෙටිම කාර්ය පළමුව සිදු කිරීම තමයි ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙමනම් මම පාඩම මෙතනින් නතර කරනවා. හැමෝටම ආයුබෝවන්.